අප්‍රතිහත ධෛර්යයෙන් ලෝකයේ ජයගත් මිනිසුන්. සමාජය වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිසුන්. සත්‍යය වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිසුන්. ඔබ හමුවට එන ආරාධිත අමුත්තෙකු සමග ආයුබෝවන් සුබ දවසක් ඔබට. වර්තමානයේ අපේ රට මුහුණ පා සිටින්නේ එක්තරා විදිහකට අර්බුදකාරී තත්වයකට. ඒක වැඩිහිටි තරුණ ළමා හැමදෙනාටම විවිධ අයුරින් බලපානවා. ඒ තත්වයේ වැඩිපුරම බලපාන්නේ මානසික සෞඛ්‍යයට. මනස නිරවුල්ව තියාගන්න නම් ටිකක් අපහසුයි. මනස නිරවුල්ව තබා ගන්න නම් යම්කිසි උපදේශනයක් එහෙමත් නැත්නම් මඟ පෙන්වීමක් ඕනි. ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් වුණා ජීවිතයේ ජයගත්ත මානව හැකියාව සහ නායකත්වයට මඟ පෙන්වන උපදේශකවරයෙක් ඔබට හඳුන්වා දෙන්නට. අද දවසේ ආරාධිත අමුත්තා වැඩසටහනට වඩාත් සුදුසුම පුජ්‍යලයා විදියට එතුමා හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායට අනුයුක්තව ආරම්භ කරපු ඒ ගමනේ පසු කරමින්නා අසීරු තැන් වගේම අභියෝග ජය ගනිමින් වර්තමානයේ දක්වා ආපු ගමන් මඟ හරිම අපූරුයි. පුහුණු කරුවෙක් විදිහට විශේෂයෙන්ම මානව හැකියා නායකත්ව සහ මුදු නිපුණතා පුහුණු කරුවෙක් විදිහට එතුමා සේවය කරනවා. ඒ වගේම ලේඛකයෙක්. අද දිගහැරෙන්නේ එතුමාගේ කතාව. අපි හඳුනා ගනිමු එතුමාව. මානව හැකියා නායකත්ව සහ මුදු නිපුණතා පුහුණුකරු ලේඛක ලුතිනන්ට් කර්නල් චන්න කරුණාරත්න මහතායි අද අපේ ආරාධිත අමුත්තා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආරාධනය පිළිගෙන ගුවන්විදුලියට මැදිරිට පැමිණි ඔබතුමා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා ස්වදේශීය සේවය වෙනුවෙන්. ආයුබෝවන් ඔබතුමාට. දැන් අපි අහලා තියෙනවා සමාජයේ ජීවත් වෙන්න ඕනි යම්කිසි කලාවකට කියලා. දැන් ඔබතුමා අපිට කියන්නේ මිනිස්සු මෙහෙවන්නත් යම්කිසි කලාවක් තියෙන්න ඕනද කියන කාරණේ. සමාජයේ ජීවත්වීම කරන්න ඕනේ කලාවකට කියන එකද කියන්න මම දන්නේ නැහැ. මොකද ඒක පුද්ගලානුබද්ධ පුද්ගල අනන්‍යතාව හා සම්බන්ධ වෙච්ච දෙයක්. නමුත් සංවිධානයක පොදු ඉලක්ක හඹා යාම සඳහා කටයුතු කිරීමේදී නම් මිනිසුන් පොදු අරමුණකට මෙහෙවන්න සිද්ධ වෙනවා. ඒක කලාවක් තමයි. සමාජයේ මෙහෙවන්න ඕනේ ඒකයි කලාවක් කියලා කියන්නේ. පොදු ඉලක්ක හඹා යාමේදී. දැන් අතින්ම ආත්ම ශක්තිය දැන් මේ දේවල් ගැන කතා කරනකොට ආත්ම ශක්තිය ඊටමත් වැදගත්නේ. දැන් ආත්ම ශක්තිය කෙනෙකුට ගොඩ නැගින්නේ කොහොමද කියන කාරණියත් අපිට පැහැදිලි කරන්න. මගේ විශ්වාසය සහ මේ මානව හැකියා ප්‍රවර්ධනය පිළිබඳ ලෝකෙ මෙතෙක් කරලා තියෙන පර්යේෂණ වලට අනුව මට නම් දැනෙන්නේ ආත්ම විශ්වාසය සහ ආත්ම ශක්තිය කියන දෙකම පුද්ගලයෙක් තුළ ජනනය වෙන්නේ ඔහු හෝ ඇය දුෂ්කරතාවලට නිරාවරණය වීම තුලින්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ සුව පහසුව සැපට ගලාගෙන යන අවස්ථාවල් වලදී පුද්ගලයෙකුට කරන්න දෙයක් නැහැනේ. අලුත් දේවල් හොයන්න, අලුත් නිපුණතා වර්ධනය කරගන්න, අලුත් හැකියාවන් හදාගන්න. ඒවා අවශ්‍ය වෙන්නේ ජීවිතේ තමන් සැලසුම් කළ ආකාරයට ගලා නොයන අභියෝගාත්මක අවස්ථාවල් වලදී. ඒ නිසා අභියෝග තමයි මිනිහෙක්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරන ප්‍රධානම සාධකය. අභියෝග වලට සාර්ථකව මුහුණ දීමෙන් සහ අභියෝග කළමනාකරණය කිරීමෙන් තමයි පුද්ගලයෙක්ගේ ආත්ම ශක්තිය ගොඩ වර්ධනය වෙන්නේ. දැන් අතීතයේ එක කාලයක ඔබතුමා තොප්පිගල සේවය කරද්දී එතකොට අනදින නිලධාරියෙක් විදිහට ගොඩ නැගුණු ආත්ම විශ්වාසය අද දවසේ මතකයේ තියෙන්නේ කොහොමද? 1992 අප්‍රේල් මාසයේ මම එතකොට තරුණ කපිතාන්වරයෙක් මට සිද්ධ වුණා සෙබළු 120 පමණ සුළු ප්‍රමාණයකින් ඔය කියන තොප්පිගල කඳවුරේ අනදීම බාර ගන්න. ඇත්තටම අනදින නිලධාරි නෙමෙයි, ඒකට යුද හමුදාවේ කියන තාක්ෂණික වචන නිලධාරි අනදින. එතකොට මම උතන බාරගත්තේ බටපිරිස 1000ක් පමණ ඉක්ම වූ බලෑනියක් උතනින් අයින් කරලා තමයි මට එතන අනදිම බාර ගන්න සිද්ධ වුණේ. ඒ ක්‍රියාන්විත අවශ්‍යතාවය මත ඒ බලෑනිය එතනින් අයින් කරලා වෙන ප්‍රදේශයකට අරගෙන ගියා. ඉතින් මට
කිව්වා ඔබේ මේ කණ්ඩායම 6 වෙනි බලයනී ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඒ කණ්ඩායම ඒ පිරිසත් එක්ක ගිහිල්ලා මෙතන මේ ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්න අපි වටේට විශේෂ බලකාය යොදවනවා මේ සොයා පරීක්ෂා කිරීම, පීරා පරීක්ෂා කිරීම වගේ දේවල් වලට කියලා. නමුත් ටික දවසකින් දවස් 2කින් 3කින් විශේෂ බලකායත් එතනින් ඉවත් කරනු ලැබුවා. මම මිනිස්සු 120ක් එක්ක ඔය කියන තොප්පිගල කඳවුරේ හුදකලා වුණා. ඒතර එතන ඉඳලා කිලෝමීටර් 20ක් පමණ හතර වටේ ඔබ දන්නවා දැන් ඔය තොප්පිගල කඳවුර ස්ථානගත වෙලා තියෙන්නේ පොළොන්නරුවේ ඉඳලා මඩකලපුවට යන මාර්ගයටත් වාලච්චේනේ ඉඳලා මඩකලපුව යන මාර්ගයටත් ඊළඟට අපි බටහිර දිශාවෙන් ගත්තොත් මහා ඔය ඉඳලා අම්පාරට යන ඒ මාර්ගය කියන ওই මාර්ග තුනට ත්‍රිකෝණාකාරව මැදි වෙච්ච මහා කැලෑ ප්‍රදේශයක්. කිලෝමීටර් 20ක ආසන්නයේ හමුදා කඳවුරක් නැහැ. ඉතින් ඒ කාලේ නැගෙනහිර පළාතේ මේ බොහොම දරුණු සටන් පැවති කාලයක මම නැවත කියන්නේ 1992 අවුරුද්ද. උදේ මාර්ග සෝදිසියට යන බටපිරිස් විශාල වශයෙන් ඝාතනය කරනවා LTT සංවිධානය විසින්. නැගෙනහිර බාරව හිටියේ ඔය කරුණාම්මන් කියන පුද්ගලයා. එතකොට ඒ කාල සීමාවේ ඒ වගේ හුදකලා තැනක මිනිස්සු 120කගේ ජීවිතේ බේරාගෙන රාජකාරි වගකීමත් ඉෂ්ට කරගෙන කටයුතු කරන්න සිදුවීම බරපතල අභියෝගයක්. මම එතනින් ගොඩාක් දේවල් මේ ජීවිතය පිළිබඳ ඒ හුදකලා එතන හිටියා. මම මාස 2කමාරක පමණ කාලයක් ඉඳ සිද්ධ වුණා. ඒ කාල සීමාව තුළ අපේ ශක්තිය පමණයි අපිට තියෙන්නේ කියන ආකල්පය මත පදනම්ව බොහෝ හැකියාවන් බොහෝ ආකල්ප වර්ධනය කරගන්න මට පුළුවන් වුණා. ඒක තමයි මට ලැබිච්ච ප්‍රධානම මේ ආත්ම විශ්වාසය ගොඩනගෙන ආකාරයේ වගකීමක්. දැන් ඔබතුමා ඊටමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කරමින් ආපු කෙනෙක්. ඒ ජීවිතයේ දුෂ්කර කාල සීමාවන් පසු කරද්දී ඇත්තෙන්ම මොකද හිතුනේ? කොහොමද මේ දේවල් දැනුනේ? අද දවසේ හිතනකොට. අද දවසේ හිතනකොට හිතෙනවා හුඟක් අද දවසට නම් ඒවට මුණ දෙන්න බෑ. ඒවට මුණ දෙන කාල සීමාවල් වල ඒවා ඉච්චර දැනුන්නේ නැහැ. මං හිතන්නේ තරුණ ජවය. එතකොට ඒ දේ සිද්ධ වෙද්දි තමුන් ඉස්සරහා ජවනිකාව දිගහැරෙද්දි ඒකට අවස්ථාව මුණ දෙනවා මිසක් කල්පනා කර කර දේවල් උනේ නැහැ. ඔබතුමා කැමති ගීතයක් අහලා අපි තවත් තොරතුරු කතා කරමු. මොකද්ද ඔබතුමාගේ පළමුවෙනි කැමැත්ත? මම මේ ඉල්ලුවේ පළවෙනි ගීතය හැටියට වෙස්ගත්තු චිත්‍රපටයේ වික්ටර් රත්නායක ගැයූ අඩවන් දෑසින් පවසනු රහසින් කියන ගීතය. අපි කැමති මේ ගීතේ කොටසක් අහන්න. මොකද ගීත ගැයීමේ හැකියාවක් ඔබතුමාට තියෙනවනේ. අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ අයි විගසින් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යයි විගසින් අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යයි විගසින් පමාවෙවි හිඳිනට නැත වේලා කාලය ඉගිලියයි පමාවෙවි හිඳිනට නැත වේලා
කාලය ඉගිලියයි සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා ජීවිත උතුරා අඩවන් දැසින් පවසනු රහසින් ජීවිතයේ රස මියයි විගසින් අඩවන් දැසින් පවසනු රහසින් ජීවිතයේ රස මියයි විගසින් දුහුල්වල සිහිල් පහස් මැද රංගන නොනවත්මනු මැන ඒකී හඬමුළු ජීවිතයම සතු රසබර සුළු මොහොතයි රැසිහිනෙන් දිවගෑ සැපතක්සේ රැසිහිනෙන් දිවගෑ සැපතක්සේ හෙට දින එය මියයයි අඩවන් දැසින් පවසනු රහසින් ජීවිතයේ රස මියයි විගසින් අඩවන් දැසින් පවසනු රහසින් ජීවිතයේ රස මියයි විගසින් ගීතය ගායනා කළේ වික්ටර් රත්නායක, ගීතය රචනා කළේ මහගමසේකර ශූරීන්, සංගීතවත් කළේ සෝමදාස එල්විටිගල. මේ ගීතය ඔබතුමාගේ ජීවිතයට සමීප වෙන්නේ කොහොමද? මේක අපි කාගේ ජීවිතවලට මේ හොඳ පණිවිඩයක් දෙන ගීතයක්. ඔකේ කියන්නේ පමා වෙවි හිඳින්නට නැත වේලා කාලය ඉගිලියයි. ඉතින් අපේ වයසට විතර එනකොට තේරෙනවා ජීවිතේ කොයිතරම් වේගෙන් මේ ගෙවිලා යනවද කියලා. ඔය ගීතේ අන්තිම පද පේලි වල තියෙනවා රෑසීනෙන් දිවගෑ සැපතක්සේ හෙට දිනය මියයි. ඔබට ලැබුණු මේ ජීවිතය ඔබ මේක බොහොම ඉක්මනින් ගෙවි යන සංක්‍රාන්තිමය සිදුවීමක්. මේ ජීවිත කාලය තුල ඔබ ජීවිතේ කැප කළ යුත්තේ ඔබට කළ හැකි හොඳම දේවල්. ඉංග්‍රීසියෙන් කියනවා the best purpose that your life should be dedicated for. ඔබේ ජීවිතේ කැප කළ යුතු හොඳම දේවල් ඔබ තෝරගන්න ඕනේ. ඒක ඔබේ තේරීමක්, තනිකරම පෞද්ගලික තේරීමක්. ජීවිතේ කැප කළ යුතු අවසන් පරමාර්ථය මොකක්ද කියන එක. ඒක එවැනි පරමාර්ථයක් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න, ජීවිතේ හරි ඉක්මනට ගෙවිලා යනවා කියන පණිවිඩය තමයි මම නම් ওই සින්දුවෙන් ගත්තේ. ඒ වගේ මේක බොහොම සුන්දර සිදුවීමක්. අද අපි ආරාධිත අමුත්තා මානව හැකියා නායකත්ව සහ මුදු නිපුණතා පුහුණුකරු ලේඛක ලුතිනන්ට් කර්නල් චන්න කරුණාරත්න මහතායි. අපි කැමති ඔබතුමාගේ උපන් ගම් ප්‍රදේශය පිළිබඳව දැනගන්න. මම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය කිට්ටුව සිල්ලු මුල්ල කියන මේ ගමේ තමයි ඉපදුනේ. දෙමව්පියන් ඒ වගේම සහෝදර සහෝදරියන් පිළිබඳව මට විස්තරයක් කියන්න. මගේ පියා විදුහල්පතිවරේ, මමත් ගුරුවරියා. එතකොට මන්ට සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. එක සහෝදරියක් තාම ඉන්නවා මේ ගම්පහ ප්‍රදේශයේ. එතකොට මගේ දෙවෙනි සහෝදරිය නම් නවසීලන්තේ පදිංචි. එතකොට ඔබතුමා මූලික අධ්‍යාපන කටයුතු සිදු කළේ කොහෙද? මම ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියේ ඔය මං ඉපදිච්ච ගමේ ගෙවල් ළඟ තියෙනවා මේ කනිෂ්ඨ විද්‍යාලයක්. ඒකට ඊට පස්සේ මං ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට මේ ආස් වෙලා ගියා. ඊට පස්සේ මම මගේ අධ්‍යාපනයේ වැඩිම කාලයක් ගත කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. විශේෂයෙන්ම දැන් ඔබතුමා කිව්වා දැන් පාසල් ගැන සඳහන් කරන්න ඉච්චර බෑ කියලා. මොකද පාසල් කාමයේ මත වෙනවා ගැම්ම පෙන්වන්න තමයි මේ පාසල් නම් කරන්නේ. ඒක එක අවස්ථාවක් කියලා සමහර පාසල් වල නම් කියන්නත් බෑ කිව්වා. ඇත්තටම මම කැමති නෑ මේ ඔය ඉස්කෝල වල නම් කියන්න. මොකද ඕක සමහර පුද්ගලයෝ ඔය ඉස්කෝලේ ගැම්මෙන් මේ යම් දේවල් තමන්ගේ ජීවිතයට චරිතයට ආරෝපණය කරගන්න හදනවා. චරිතය ජීවිතය ඔබ උපයාගත්ත දේවල් මිසක් මේ ඔබ ඉගෙනගත්ත පාසලේ ඔබේ දෙමව්පියෝ කවුද
ඒ දේවල් වලින් නෙමෙයි තීරණය වෙර යුත්තේ ඔබ ජීවිත කාලය තුළ සාක්ෂාත් කරපු දේවල් accomplishments සහ ඔබ සමාජයට දීපු දේවල්. ඒක නිසා මේ ඉස්කෝල වලින් වෙන වෙන මේ ආරෝපණ වලින් ආටෝප සාටෝප වලින් අපි මේ මොකක්ද මම ඒකට කියන්නේ ජීවිතේට යම් යම් ආරෝපණ ආරූඪ ගන්න හොඳ නැහැ කියන එකයි මගේ පෞද්ගලික මතය. සමහර අය ආයතන දැන් වැඩ කරනකොට තනතුරෙන් බබලෙන්න හදනවා. ඒ වගේ තනතුර බබලෙන්න ඕනි තමන්ගේ. තනතුරෙන් බබලෙන්න හදන්නේ පුද්ගල පෞරුෂය හුඟක් දුර්වල මිනිස්සු. තනතුරට මුවා වෙනවනේ. ඒ කියන්නේ තමන්ට පුද්ගලයෙක් හැටියට තමන්ගේ කාර්ය සාධනය සාක්ෂාත්කරණය දුර්වල වුණාම නිලයට තනතුරට මුවා වෙලා තමයි මේ ඒ දේවල් කරගන්න හදන්නේ. ඔබතුමා ඉතාමත් වැදගත් පණිවිඩයක් තමයි අද දවසේ දුන්නේ. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ පළමුවෙනි කණ්ඩායමේ සමාජිකයෙක් ඔබතුමා. ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා තමයි ඒකට අයදුම් පතක් ඉදිරිපත් කළේ. ඒ ආපු ගමනත් ලස්සනයි. ඉතින් ඔබතුමාගේ විශ්වවිද්‍යාලය වුණේ කොළඹ විශ්වවිද්‍යාලය. ඒ සම්බන්ධය පිළිබඳවත් අපිට කියන්න. අපි මේ දැන් මම උසස් පෙළට ගණිත අංශයට පෙනී සිටියේ. නමුත් මට මේ මගේ ඉලක්කය තිබ්බ ඉංජිනේරුවෙක් වෙන්න මොරටු විශ්වවිද්‍යාලයට යන්න සමත් වුණේ නැහැ. මම සාමාන්‍ය හොඳට සමත් වුණා මේ ෆිසිකල් සයන්ස් භෞතික විද්‍යා අංශයට මේ තමයි මට අවස්ථාව ලැබුණේ. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිය හදාරන ගමන්ම කොළඹ මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළවෙනි බැච් එක අපි කොතලාවල විශ්වවිද්‍යාලේ ඉඳලා බස් එක අරන් එනවා කොළඹ විශ්වවිද්‍යාලයට ඒ කාලේ. අද වගේ පාඨමාලාවන් තිබුණේ නැහැ. නෑ කොතලාවල විශ්වවිද්‍යාලයේ ඇතුලේ නෙමෙයි ඒ විශ්වවිද්‍යාලේ පටන් ගත්ත අලුතනේ ඔය කිසිම පහසුකමක් මුකුත් තිබෙන්නේ අපි ඇත්තටම කඳවල වලව්වේ මේ සර් ජෝන් කොතලාවලේ කඳවල වලව්වේ තමයි මේ අපි මේ රඳවලා හිටියේ. ඇත්තටම මේ මාස ගණනාවක් ඒ වලව්වේ ඉඳලා ඊට පස්සේ තමයි මේ වෙන ගොඩනැගිල්ලක් හදලා එතෙන් අපිව ගෙනිච්චේ. මේ පළවෙනි අවධිය ඔබ කිව්වා වගේ මට ඔය සිදුවීම සම්බන්ධව තියෙන්නේ මම ඒකට කියන්නේ මේ මගේ මේ ඇක්සිඩන්ට් එකක්. ඒ කියන්නේ මගේ කිසිම අරමුණක් තිබ්බේ නැහැ මම කවදා හරි හමුදාවකට සම්බන්ධ වෙන්න ඕනි කියලා. මම ඒ විදිහේ ටික දැන් හමුදාවකට සම්බන්ධ වෙන අය ඉස්කෝලේ යන කාලේ ඉඳලා ටිකක් ප්‍රචණ්ඩ විදියට හැසිරෙන එහෙම මම එහෙම කෙනෙක් නෙවෙයි ඇත්තටම. මේක සැලසුම් සහගත ගමනක් නෙවෙයි. ගමනක්. ඒක සැලසුම් අහඹු සිදුවීමක්. අර ඔබ කිව්වා වගේ දැන් මෙහෙම A levels results ඇවිල්ලා ඉන්නකොට මේ පත්තරේ දැන්වීමක් දාලා තිබ්බා මේ එක පැත්තකට උපාධි ක්ලෝක් එකයි අනිත් පැත්තට යුදමුදා නිල ඇඳුමයි අඳපු නිලධාරියෙක් එකම මිනිහයාගේ මෙහෙම දෙපැත්තට සමමිතිකව බෙදලා පින්තූරයක් එක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මම උකට ඇප්ලයි කරා. ඉන්ටර්විව් තෝරා ගැනීම පරීක්ෂණ ගණනාවක් තිබ්බා. මට විශේෂ ක්‍රීඩා සුදුසුකම් වගේ දේවල් ගොඩක් තිබුණෙත් නැහැ. නමුත් මම පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විෂය බාහිර වෙනත් ක්‍රියාකාරකම් ගොඩක් මම කරලා තිබ්බා. මම 16 වෙනියට තේරුණා මේ පළවෙනි බැච් එකේ. මගේ නම්බරේ 16. ඒක තමයි. සරසවි අධ්‍යාපනයෙන් පස්සේ ඒ යුද හමුදාවට බැඳුනේ කවුරු විදිහටද ඔබතුමා? යුද හමුදාවට එක්ුණේ මේ ඊට පස්සේ දැන් ඔය කොතලාවල පුහුණුවෙන් පස්සේ ආපහු දියතලාවෙත් අවුරුද්දක පුහුණුවක් ලබන්න මේ තිබුණා අපිට. දෙවන ලුතිරන්වරෙක් වශයෙන් තමයි හමුදාවට සම්බන්ධ වුණේ. කෙටි කාලෙකින් ලුතිරන්වරෙක් වුණා. පළමු පත්වීම හම්බුනේ කොහටද? පළමුවන පත්වීම මට මේ ඒකත් දෛවෝපගත සිදුවීමක්. පළවෙනි පත්වීමට මම ගියේ මේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානේ. ඒ කියන්නේ දැන් ඔය 1985 අවුරුද්ද අර 83 අර ලොකු ඇම්බුෂ් එකක් යාපනයේ තින්නවේලි ඇටැක් එකකදී අර අපේ මා සේවය කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේ 13 දෙනෙක් නිලධාරියෙක් සහ 13 දෙනෙක් ඝාතනය කරලා ඒ සිදුවීමෙන් පස්සේ යුද හමුදාව මේ
මේ විශාල කරන්න රජය තීරණය කරා. අපි යුද්ධ හමුදාවට යන කාලේ මං හිතන විදිහට 25000ක විතර මේ පිරිසක් හිටියේ. ඉතාමත් සීමිත පිරිසක්. ඒ පිරිස මදි කියලා යුද්ධ හමුදාව ප්‍රසාරණය කරන්න තීරණය කළා. ඒ කාලේ ජාතික ආරක්ෂක ඇමති හිටියේ ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා. ඉතින් මේක 50000ක් කරන්න. එතකොට 500 ආධුනික සෙබළුන් 500 බන්දාගෙන දියතලාව අම්පාර සටන්කම් පුහුණු පාසල මින්නේරි පාබල පුහුණු මධ්‍යස්ථානය සහ මාදුරුවය යුද හමුදා පාසල කියන ස්ථාන හතරේ එකවරකට 2000ක් පුහුණු කරන වැඩසටහනක් දියත් කරලා තිබුණා. ඉතින් මම මගේ පළවෙනි පත්වීම හැටියට ওই මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානෙට මේ තමයි මාව අනියුක්ත කරේ. උපදේශකවරයෙක් ආධුනික බලකායටනේ. ඔව් ආධුනික පුහුණු පාඨමාලාවල උපදේශකයෙක් හැටියට මම එතකොට සේවය කරමින් හිටියේ මේ ශ්‍රී ලංකා සංඥා බලකාය. ඒකෙන් පාබල ඒකකයට මාරුනේ යුනිට් චේන්ජ් එකක් කරන් තියෙනවා. මම ඔය මේ ඒක තමයි ඒක මම දෛවපගත සිදුවීමක් ඔය මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ මම සේවය කරන කාලේ උතන හිටියේ උතන සේනා විධායක හිටියේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභාව ප්‍රාප්ත මේජර් ජෙනරාල් ලකී විජේරත්න කියන මැතිතුමා. එතුමා ලුතිරන් කර්නල්වරයෙක් ඒ කාලේ. සහ අපේ මේ යුද ජයග්‍රහණයට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මැතිතුමා. එතුමා එතන මේ ප්‍රධාන උපදේශක. පුහුණු වීම අංශය සම්පූර්ණ තිබුණේ එතුමාගේ යටතේ. ඉතින් ඔය දෙන්නම මේ ඔය මං දේශන කරන ඒවා බලාගෙන ඉන්නවා පුහුණු වැඩසටහන් වල සහභාගී වෙනවා. ඊට අමතරව මේ ඔය හැම පුහුණු මේ 500ක් මම කිව්ව ආධුනික සෙබළුන් පුහුණු කරනවා. ඒ හැම පුහුණු පාඨමාලාවකටම පස්සේ ඔය 500 අරගෙන සීමිත ක්‍රියාන්විත වලට ගෙනියනවා. ඒ කියන්නේ ප්ලැටූන් මෙහෙම කඩලා තියෙනවා. එක ප්ලැටූන් එක 40ක් විතර ඉන්නවා. ඔය අවට මොකද ඔය මේජර් ජෙනරල් ලකී විජේරත්න මැතිතුමා තමයි පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිය හැටියට මේ එතුමාට ක්‍රියාන්විත වගකීමකුත් තිබ්බා ඔතන ඔය පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක තනතුරට අමතරව. එතකොට ඔය පොළොන්නරුව දිස්ත්‍රික්කය කියන එකට එතුමාගේ ඔය ක්‍රියාන්විත වගකීමේ යටතට වැටුණා ඔය මේ අලුතෙන් මහවැලි කලාප ඇති කරපු ඔය සිංහපුර ත්‍රිකෝණමඩු වාකරේ ඒ කොමතලා මඩු ඒ පැත්ත වාකනේරි මේ ඔය පැත්ත කොම එතුමාගේ මේ අනසකට තිබුණේ. ඉතින් හැම බැච් එකක්ම ඉවරුනහම දවස් 4ක 5ක ඔය ප්‍රදේශ පීරන්න ගෙනියනවා ක්‍රියාන්විත රාජකාරී පරීක්ෂා කරන්න. ඊට අමතරව හදිසි සිදුවීමක් වුණාම දැන් උදාහරණයකට මට එකක් හොඳට මතකයි ඔය 1985 අවුරුද්දේ 85 හරි 86 හරි මට ඒක අවුරුද්ද හරියට මතක නැහැ. ඔය ත්‍රිකුණාමලේ ඉඳලා කොළඹට ආපු සාමාන්‍ය මගීන් රගත් බස් රථ කීපයක් නවත්තලා ඔය ත්‍රිකුණාමලයේ හබරණ මාර්ගයේ කිතුළුතුව ප්‍රදේශයේ කිට්ටුව මේ කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කෙරුවා. ඒ ඝාතනය කරපු අවස්ථාවේ මේ පාබල පුහුණු මධ්‍යස්ථානයේ හිටපු අර පුහුණු වෙන අය නෙමේ මේ උපදේශක ඒගොල්ලන්ගෙන් ප්ලැටූන්ස් හදලා කැලේ ඇස්සේ දාලා තිබ්බා බ්ලොක්ස් හැටියට අර ඒ ප්‍රදේශ පීරගෙන මේ වෙනත් බලෑනි ආවා. ඉතින් අන්න ඒ වගේ ක්‍රියාන්විත රාජකාරී වල මම බොහොම උනන්දුවෙන් ඒ කියන්නේ අර දැන් ෆයිටින් යුනිට් එකකට ක්‍රියාශීලීව දායකත්වය දෙන්න හිතුණා ඔබතුමාට. මට මම ඒක මම වින්දා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේක ටර්නින් පොයින්ට් එකක් නෙමෙයිද? නෑ ඇත්තටම උතන උනේ ඔය දෙන්නම ඔය ජෙනරල් ලකී විජේරත්නයි මේ ඔය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මැතිතුමයි දෙන්නම කිව්වා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා පාබල ඒකකයක ඔයා මේ හොඳට පර්ෆෝම් කරයි ඔබ මේ අන්තර්ේකක මාරුවීමක් ඉල්ලලා මේ සම්බන්ධ වෙන්න කියලා පාබල ඒකකයට මම අන්තර්ේකක මාරුවීමක් ඉල්ලුවේ ඒ අයගේ උපදෙස්සා පෙළඹවීම මත. ඒ වගේම දැන් ඇත්තෙන්ම ඒ කාලේ තරුණ ජවයක් තිබුණා. කවුරුත් කැමතිනේ වීර ක්‍රියා කරන්න. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. ඒක ප්‍රධානම හේතුවක්. දැන් දෛවයේ සමහර තැන් වෙනස් කරන්න ඇත්තෙම අපිට අමාරුයි කියනවනේ. ඔබතුමාට මොකද ඒ ගැන හිතෙන්නේ? මම පාබල එකකයකට ගිය එක සම්බන්ධව ඔබ අහන්නේ. මම ඊටාම සන්තෝෂ වෙනවා. මම හැමදාම මට ටිකක් තලතුණා පුද්ගලයෙක් වුණෙන් පස්සේ මට හැමදාම තේරිච්ච දෙයක් තමයි ජීවිතය ඔබට දෙන්නේ ඔබට ලැබෙන්න නියමිත දේවල්.
අර සිංහල ජනවහර කියමනක් තියෙනවා ඔරුව පෙරලිච්ච පැත්ත හොඳයි කියලා. මට නම් මගේ ජීවිතේ මම කරන්න උත්සාහ කරලා අසාර්ථක වෙච්ච ඊට පස්සේ ජීවිතේ මට નિરાයාසයෙන්ම ලබා දුන් ඔරුව පෙරළුණු පැති ගොඩක් හොඳයි. ඔය පාබල හමුදාවකට මම සම්බන්ධ වෙන්න ලැබිච්ච එක සංඥා බලකායෙන් ඇවිල්ලා. ඔව් ඒකත් හුඟක් හොඳයි. සංඥා බලකාය කියන්නේ ඊටාම හොඳ රෙජිමෙන්තුවක් පුද්ගලික වශයෙන්. මොකද ඒක මේ තාක්ෂණික දේවල් හුඟක් ඉගෙනගෙන හුඟක් ක්වොලිෆයි වෙන්න පුළුවන් තැන. කවුරුවත් සංඥා බලකායෙන් පාබල එකකකට මාරු වෙන්නේ නැහැ. පාබල එකකින් සංඥා බලකායට මාරු වෙන්න කවුරු හරි උත්සාහ කරනවා මිස මොකද ඒක හුඟක් වරප්‍රසාද තියෙන මේ රෙජිමෙන්තුවක්. මම ඒකේ අනිත් පැත්ත කළේ මම ඒවා මට ඕනේ නැහැ කියලා මම පාබල එකකකට ඇවිල්ලා ලොකු ජීවිත අවදානමක් ගත්තා. දැන් 1987 ඉන්දියන් සාම සාධක හමුදාව අපේ රටේ ඉන්නකොට ඒ හමුදාවත් එක්කත් රාජකාරී කටයුතු කරන්න ලැබුණා. අත්දැකීම් පිළිබඳව මතක් කරන්න. ඔව් එතකොට මම ශ්‍රී ලංකා පාබල හමුදාවේ 4 වෙනි බලෑනියට සම්බන්ධ වෙලා හිටියේ. මංකි බ්‍රිජ් ප්‍රදේශයෙන් තමයි මගේ මේ පාබල ජීවිතේ පටන් ගත්තේ ත්‍රිකුණාමලේ මංකි බ්‍රිජ් ප්‍රදේශයෙන්. ඊළඟට මං ඔතන මගේ මේ එක අමතක නොවන සිදුවීමක් සිදුවුණා. අපි මංකි බ්‍රිජ් ඉන්න කාලේ මේ ඔය ත්‍රිකුණාමලේ නගරේ තියෙනවා සුමේද ගම කියලා මේ ජයශේඛරාරාමයේ කියලා පන්සල. ඔතන අපේ හමුදා බඩ පිරිසක් ස්ථානගත වෙලා හිටියා. එතන පාරෙන් අනිත් පැත්තේ දැන් ওই ත්‍රිකුණාමලේ පොලිස් මූලස්ථානයේ තියෙන ඉඩමට අල්ලපු ඉඩමේ ඉන්දියානු සාමසාධක හමුදා බඩ පිරිසක් ස්ථානගත වෙලා හිටියා. මේ දෙගොල්ල අතරේ කිසියම් මත ගැටුමක් වර්ධනය වෙලා මේ ගැටුමක් දක්වා මේ වර්ධනය වුණා. එතකොට අපේ හමුදාව මේ ටිකක් අර බර මෝටාස් එතකොට අර තියෙනවා මේ පාබල එකක සතුව තියෙනවා 1.6 RCL කියලා රිකොයිලස් රයිෆල් කියලා මේ අවියක්. ඒක පවා ඉන්දියානු කඳවුරු දිහාවට එල්ල කරලා මේක බොහොම උණුසුම් තත්යකට ආවා. ඊට පස්සේ මේ ත්‍රිකුණාමලේ ඔය සිදුවන කාල සීමාව වෙනකොට මගේ මතකයේ හැටියට ජෙනරල් කොබ්බෑ කඩුවේ හිටියේ. එතුමා මේ බලයනි ඉන්දියන් හමුදාවට කියලා ඉන්දියන් හමුදාවේ මදුරාසි රෙජිමෙන්තුව මාරු කෙරුවා. අපේ හමුදාවේ ඔය සුමේදගමේ ගජබා රෙජිමෙන්තුව හිටියේ. ඒගොල්ලන්ව අයින් කෙරුවා. අයින් කරලා මේ 4 වෙනි බලයනිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මගේ අනදීම යටතේ තිබ්බ කණ්ඩායමක් ඔතන ස්ථානගත කරා. ඉතින් ඒක ඒ කාලේ ඊට පස්සේ සුහදව වැඩ කරා. සුහදව සේවය කරන්න. ඇත්තටම මේ ඊට පස්සේ ඉන්දියන් හමුදාවෙන් උතෙන්ට ඇවිල්ලා හිටියේ අර සික් පංජාබි සික්වරුන්ගේ රෙජිමෙන්තුව 7 සික් කියන බලයනිය. ඒකේ හිටපු මේ මේජර් දයාල් කියලා නිලධාරී. ඔහු හරිම හොඳයි. මේ අපිත් එක්ක දැන් මේ සිදුවීම නිසාම වෙන්න ඇති තිබුණාට වැඩිය ලොකු සුවත්තාවයක් ගොඩ නැගුණා. ඒගොල්ලන්ගේ කිසියම් දවසක මට හරියට මතක නැහැ බදාදා හරි සිකුරාදා හරි දවසකට මේ කෑම වේල විශේෂයි. ඒ කියන්නේ සෙබලෙවුන්ට පවා මේම පොලිමේ යවනවා. රම් වීදුරුවක් දෙනවා. තව මේ එළු මස් ඔය ඉන්දියන් හමුදාවේ හැමදාම මස් මාළු ඒවා නැහැ. එතකොට මේ ඉඳලා හිටලා තමයි තියෙන්නේ. ඔව්. එතකොට මේ එළු මස් සමග බටර් නාන් කියලා විශේෂ රොටි වර්ගයක් තියෙනවා. ඒ චපාති වල මේ හොඳ විශේෂ එකක්. අන්න ඒවා දෙන්නේ. ඉතින් එදා දවසට මේ ඔය මේජර් දයාල් මට කතා කරනවා එහෙ කන්න එන්න කියලා. ඉතින් අපේ වගේ මේ ස්පයිසි නෑ අපේ වගේ මේ සමහර මිරිස්සෙන් පාවිච්චි කරන්නේ නැති හන්දා එච්චරම මේ වුණත් ඉතින් ඒ වගේ සුහදතාවයක් ගොඩ නැගුණා. දැන් 1989 ත්‍රිකුණාමලය උතුර ගෝමරන් කඩවල සේවය කරනකොට ඔබතුමා මුහුණ දුන්නු අභියෝග කොහොමද අද මතකයේ තියෙන්නේ? ඒක විශාල මේ ප්‍රදේශයක් සිංහල ගම්මාන. ඊටාම ඉපැරණි මේ රජකාලේ සිංහල ගම්මාන මට නම් කීපයක් හැටියට ගත්තොත් උතන තියෙනවා උණු වතුර බුබුල පත්දාවල කල්ලම්පත්තුව ගෝමරන් කඩවල පඹුරු ගස් වැව අදටත් ඒ නම් මතකයි. නම් මතකයි. මම බලාපොරොත්තු ඉන්නවා මේ ඉන්ධන ප්‍රශ්නේ විසඳුණෙන් පස්සේ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා ඉන්න ළඟදී. ඉතින් මේ ඒ ප්‍රදේශයේ අපේ මගේ අනදීමේ යටතේ හිටපු 4 වෙනි බලයනි ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඩී කණ්ඩායමේ බටපිරිස සමග තව ඔය මේ දැන් ඔය පසු කාලීනව සිවිල් ඩිෆෙන්ස් ෆෝස් වගේ කරපු ඒ කාලේ තිබුණා නැෂනල් ඔක්සිලරි ෆෝස් කියලා එකක්. ඒකේ තවත් සෙබළුන් 400ක් විතර අපිට අනියුක්ත කරලා තිබ්බා.
ඉතින් මේ ගම්මාන වටේට දාගෙන කොටි ඇවිල්ලා තැන් වලින් මේ පහර දෙනවා මේ සිංහල ගම්මාන වලට ඒ සාමග විසුම කාලෙත්. එතකොට සාමග විසුම කැඩිලා ඉවරයි. ඉන්දියන් හමුදාව ක්‍රියාන්විතවල දෙනවා. අපි ආරක්ෂිත ක්‍රියාන්විතවල විතරයි අපිට මේ ඔෆෙන්සිව් මේ ආක්‍රමණික ක්‍රියාන්විතවල දෙන්න බෑ. අපි ඒ සිංහල ගම්මානවල ආරක්ෂාව අපේ කඳුරුල ආරක්ෂාව විතරක් කරගෙන ඉන්න කාල සීමාවක් ඕක. නමුත් කොටි මේ ගම්මානවලට පහර දෙනවා සිංහල ගම්මානවලට. ඉතින් ගෝමරන් කඩවල මේ මං අවුරුදු 1.5ක් විතර ඒ ප්‍රදේශ සේවය කෙරුවා. ඉතාම මිනිස්සු හුඟක් පීඩාවට පත් වෙලා හිටපු කාල සීමාවක්. ඒගොල්ලන්ගේ ජන ජීවිතේ සම්පූර්ණයෙන් ඇන හිටලා තිබුණේ. මම හිතන්නේ දැන් ඔබතුමා දෙවනියට තෝරලා තියෙන ගීතයත් එක්ක මේ සිදුවීම එක්තරා සම්බන්ධයක් තියෙනවා. අපි අහමු ගීතය ගායනා කරන්නේ දීපිකා ප්‍රියදර්ශිනී පීරිස්. මේ ගීතය රචනා කළේ මහින්ද චන්ද්‍රසේකර, සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. මාතොතින් එන
මඩු පල්ලියේ දැස් අගමුතු කඳුළු හංගන සරෝජා මගේ දෝනියේ වෙදි හඬට පොඩි අකුරු ඇගවෙයි මක් කරන්නද පෙන්චියේ ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පන්තියේ සරෝජා මගේ දෝනියේ මේ ගීතය ඔබතුමාට දැනින්නේ කොහොමද? ඔය ගීතේ මම තෝරගත්තේ ඇත්තටම ඕක කියන්නේ ඔය මේ යුද්ධෙට ගොදුරු වෙච්ච දෙමළ ගම්මානික උගන්වපු ගුරුවරියක් ඒ මේ ගම්මානෙන් මාරු වෙලා යන වෙලාවක ඒ තමන් දන්න උගන්වපු දැරියකට කියන සින්දුවක් විදිහටනේ ඔක ලියලා තියෙන්නේ. ඒතකොට ඒ දැරියගේ තාත්තා LTT සංවිධානයට බැඳිලා මැරිලා. අම්මා ආගියතක් නෑ තාත්තා මේ LTT සංවිධානයට බැඳිලා ඉන්නවා. අම්මා ආගියතක් නෑ මැරිලා. ඉතින් ගුරුවරි කියනවා මට කරන්න දෙයක් නෑ මට ට්‍රාන්ස්ෆර් එක ඇවිල්ලා තියෙන්නේ මම මෙහෙම යන්න සිද්ධ වෙනවා. ඒ කතාව ඕකේ යන්නේ. දැන් ඕක මට මෙතෙන්ද සම්බන්ධ වෙන්නේ මට ඔය වගේ සිදුවීමක් වුණා ඔය ගෝමරන් කඩවල ඉද්දී ඒ ඉස්කෝලේ උගන්වපු ගුරුවරියෙක් අපිත් එක්ක බොහොම සුවහදව ඒ ඔක්කොමලා හිටපු අය ඉතින් සම්බන්ධව හිටියා. මේ ඒ මායින් ගම්මානින් එයා මාරු වෙලා යන වෙලාවේ මේ ඇවිල්ලා අපේ කඳවුරටත් ඇවිල්ලා අපටත් කියලා ගියා. මං යනවස මොකද මේ එයා ඉංග්‍රීසි උගන්වපු ගුරුවරියෙක්. සමහර ඔය අමාරු වචන තැන් ඒ වගේ දේවල් මට ඊට වැඩිය සාමාන්‍ය හොඳ දැනුමක් තිබුණ නිසා ඇවිල්ලා අහනවා. ඉතින් මේ මට යන්න වෙලා තියෙනවා සර්. ඉතින් ඉංග්‍රීසි ගුරුවරයෙකුත් නැහැ. එන්නේ නැහැ කවුරුත් එහෙ. ඒත් කරන්න දෙයක් නැහැ කියලා මේ එයා ගියා. ළමයි දාලා යන්න දුකයි. ඉතින් ඒ සිදුවීම අර දෙමළ ප්‍රදේශයක මේ ගීතය ලියලා තියෙන්නේ නම් දෙමළ ප්‍රදේශයක ඔය මඩුපල්ලියේ කියලානේ ඔය කියන්නේ. ඒකට මට මේ සමපාත වෙන ගතියක් තිබුණා. ඒකයි මම ওই සින්දුව තේරුවේ. හොඳයි. අද අපේ ආරාධිත අමුත්තා මානව හැකියා නායකත්ව සහ මෘදු නිපුණතා පුහුණුකරු ලේඛක ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න මහතා. දැන් ඔබතුමා 1990 සාම සාධක හමුදාව අයින් වෙනව මතක ඇති ඔබතුමාට. එතකොට ඒ හමුදාව එක්ක ගොඩක් කටයුතු කරලා තියෙනවා. මොනවද ඔබට තියෙන අත්දැකීම්? මට නම් ඇත්තටම ඉන්දියානු සාම සාධක හමුදාව ගැන තියෙන බොහොම ධනාත්මක මේ අත්දැකීමක්. මොකද මේ අපිට තියෙන ප්‍රශ්න වලින් සමාජයක් හැටියට භාගයක් ඉවරයි මේ ගෝත්‍රවාදයෙන් අපි මිදුනොත්. අපේ ගෝත්‍රය විතරක් ඉතුරු වෙලා අනිත් ගෝත්‍ර සියරම මිහි පිටින් තුරන් වියා යුතුයි කියන මේ ආකල්පෙන් අපිට මිදුනොත් මේ ලංකාවත් ලෝකෙත් හැම මීට වැඩිය හුඟක් සුන්දර තැනක් වෙනවා. මේ වැරදි ආකල්පෙන් වහාම අයින් වෙන්න ඕනේ. වහාම අයින් වෙන්න ඕනේ. ඉතින් ඉන්දියන් හමුදාව මෙහෙට ආවේ කිසියම් බලහත්කාර කමක ස්වරූපෙන් තමයි. නමුත් ඒකට සමහර දැන් අපිට විවාදයට තුඩු දෙන දේශපාලනික හේතුන් ගන්නාවක් තියෙනවා. ඒ කියන්නේ ද්‍රවිඩ ජනතාව මෙහි සුළු ජනවර්ග කොටස. එතකොට දකුණු ඉන්දියාවේ ඉන්නේ ද්‍රවිඩයන් කියන ඔය තමිල්නාඩු, කර්ණාටක, කේරළ සහ ආන්ධ්‍ර ප්‍රදේශයේ කොටසකිනුත් ඒ ඉන්නේ ඔක්කොම ටැමිලියන් කියන මේ ජනවර්ග කොටසට අයිති පිරිසක්. ඒතකොට ලංකාවේ දෙමළ ජනතාවට ජනවාර්ගික හිංසනයක් සිදු වෙනවාය කියන පීඩනය මත තමයි ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට සිද්ධ වුණේ ලංකාවට යුද්ධ හමුදාව එවන්නේ. ඒකට ඒ හමුදාවේ මම එහෙ පුහුණු වෙලා තියෙනවා. අවුරුද්දකට ආසන්න කාලයක් මම ඉන්දියාවේ ගත කරලා තියෙනවා. ඒ නිලධාරී අපිත් එක්ක බොහොම සුහදව කටයුතු කරුවා. ඉතින් අපි ඒගොල්ලන්ගේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔය රාම් මේ වගේ දේවල් අපිට දෙනවා. අපි ඒගොල්ලන්ගේ මේ කඳවුරු වලට ගිහලා කතා කර ඉන්නවා. එයාලා අපේ කඳවුරු වලට එනවා. අපිට තිබ්බ පොදුවේ අපි මුහුණ දීලා තිබුණු අභියෝග ගැන කතා කරනවා.
මට ඉන්දියන් හමුදාව ගැන තියෙන ධනාත්මක ආකල්පයක්. මට විශේෂ මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඉන්දියන් හමුදාව ලංකාවෙන් සමුගන්න දවසේ මේ ඒ සමුගැනීමට රාජ්‍ය උත්සවයක් පැවැත්තුවා. ආරක්ෂක ඇමතිවරයා හිටිය රංජන් විජේරත්න මැතිතුමා, ඉන්දියාවේ මහ කොමසාරිස් හිටිය ජේන් ඩික්සිත් මැතිතුමා සහ ඉන්දියානු දක්ෂිණ හමුදාවේ භාරව හිටපු ජනරාල් චැටර්ජී කියන මේ පිරිසට අපි ඉන්දියානු සාමසාධක හමුදාවට ශ්‍රී ලංකාවේ ගෞරව උත්තමාචාරය පුද කරන සම්මාන මුරයක් පැවැත්තුවා. ඒ ගැනදීම සඳහා මම තෝරගත්තේ 4 වන බලඇණිය පාබල හමුදාවේ බටපිරිසකුත් එක්ක. මගේ මතක හැටියට ත්‍රිකුණාමලයේ පෙට්‍රෝලියම් ජැටියෙන් තමයි ඒගොල්ලන් අවසාන වතාවට ගියේ. අන්තිම නැව INS අහත් කියන නැවේ ගියේ. මේ එදා මාව ලෝකෙ පුරාම BBC සේවය CNN ඔය පෙන්නුවා. ඒක මතක සටහන. අමතක නොවන සටහනක්. දැන් පාබල හමුදාවේ 6 වන බලඇණියේ කණ්ඩායම් අනදින නිලධාරී විදිහට ඉන්නකොට අමතක නොවන සිදුවීම් තියෙනවද? ඊට පස්සේ මං 4 වන බලඇණියෙන් 6 වෙනි බලඇණියට යනවා. ගිහිල්ලා ඔය ඉස්සෙල්ලාම අපි හිටියේ අම්පාර ප්‍රදේශේ. අම්පාරේ ඔය ඒත් සිංහල ගම්මාන මායිම් වල ඉන්න අතරේ හැමදාම ප්‍රහාර එල්ල වෙනවා. දිනපතාම වගේ මේ ප්‍රහාර එල්ල වෙනවා. ඉතින් ඔය මඩකලපුව ප්‍රදේශයේ කියන්නේ අර දෙවන ඊලාම් යුද්ධය පටන් ගන්නේ අර මඩකලපුව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් 500 ගාණක් ඝාතනය කරලා ඔය මම 6 වෙනි බලඇණියේ සේවය කරන කාලේ මම ඇත්තටම තොප්පිකරට ගියේ 6 වෙනි බලඇණියෙන්. ඊට අමතරව කිරාන් ඔය දෙවනි ඊලාම් යුද්ධය පටන් ගන්නකොට ගැමුණු හේවා බලකාය තමයි කිරාන් ප්‍රදේශයේ හිටියේ. ඒගොල්ලන්ට ලොකු ප්‍රහාරයක් එල්ල වුණා. ඒකෙන් පස්සේ පැත්ත ක්ලියර් කරලා කිරාන් කුඹුරුමුලේ පුලිපංචිකල් ඒ ප්‍රදේශයේ භාරව ස්ථානගත කරුවේ මගේ කණ්ඩායම. 6 වෙනි බලඇණි ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඒ කණ්ඩායම. ගොඩක් ක්‍රියාන්විත අත්දැකීම් තියෙන සුළු ඒවා කියන්න ගියොත් දිග විස්තරයක්. දැන් අර වැලිඔය කඳවුරට නායකත්වය දුන්නෙත් ඔබතුමානේ. ඒකත් එක්ක අභියෝගාත්මක කාරණයක් නේද? වැලිඔය මේ කියන්නේ කෙන්ට් ෆාම් කඳවුරේ මම මේ ඔය 6 වෙනි බලඇණි කණ්ඩායම සමග ස්ථානගත වෙලා තිබ්බා. ඉතින් කිලෝමීටර් 4ක් රකින්න පැවරිලා තිබුණා. අපේ 120ක විතර 6 වෙනි බලඇණියේ බටපිරිසකට සහ එක තැන්වලින් අනියුක්ත කරපු ස්වේච්ඡා, එතකොට ඔය NF වගේ සෙබළු තවත් 100 ගාණක් වගේ හිටියා. ඔක්කොම හිටියේ 250 විතර බර පිරිසක්. ඒගොල්ලෝ තිබුණා කිලෝමීටර් 4ක මේ ෆ්‍රන්ටේජ් එකක් කවර් කරන්න. මායින් ගම්මානේ. ඉතින් මම ඒ පැත් මේ උතන අනදීම බාර ගන්නකොට ඔය එතන තිබ්බේ මේ ඉදිරි ආරක්ෂක පෙළ. ඒ ඉදිරි ආරක්ෂක පෙළේ තැන් වලට නම් දීලා තිබ්බා ඊට කලින් කාලාන්තරයක් තිස්සේ හිටපු සෙබළු. ඉතින් එක තැනක නම දුෂ්කර පොයින්ට්. තව තැනක නම RPG පොයින්ට්. තව තැනක නම ලේ පොයින්ට්. ඔය විදිහට මේ ග්‍රෙනේඩ් පොයින්ට්. ඔය විදිහට ලේ හැලෙනවා. ඇත්තම දැන් අර ඒ වගේ නම් තියෙනකොට යුද හමුදා සෙබළුගේ තියෙන මානසිකත්වය ඇත්තටම වැටෙනවනේ. දැන් ඒ නම් වලින් ඔබතුමා ඒ නම් වෙනස් කරා නේද? ඇත්තටම මම ඔය මේ මනෝවිද්‍යාව මම පසු කාලයක මනෝවිද්‍යාව මෙහෙයුම් පිළිබඳ ඇමරිකානු හමුදාවේ තින් පුහුණුවීමක් පවා ලැබුවා. මට ඒ සංකල්ප ආවේ උතරින් තමයි. මම හිතුවා මේ ඉස්සෙල්ලම මේ ෆියර් සයිකේ එක වෙනස් කරන්න ඕනේ. මේ බිය ඇතුළු වෙච්ච මානසිකත්වය වෙනස් කරන්න ඕනේ. මම අපේ තියෙනවානේ ශ්‍රී ලංකාවේ සටන් ඉතිහාසයේ තියෙනවා ජයග්‍රාහී සටන් සිදු වෙච්ච තැන්. එතකොට විජිතපුර, එතකොට බලන, වාගොල්ල ඔය වගේ නම් වලින් මාරු කෙරුවා අර නම් දාලා තිබුණ තැන්. ඒ නම් ආදේශ කරායි තැන් වලට. ඒ නම් ආදේශ කරායි තැන් වලට. දැන් දෙවන අනදින නිලධාරී උනේ කොයි කාලෙද ඔබතුමා? 1993 8 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව පීටවද්දී ඒකේ දෙවන අනදින නිලධාරී හැටියට මාව පත් කරා. ඒ කියන්නේ අවුරුදු 3ක් යුද්ධෙ හිටියා. විවිධ මෙහෙයුම් වල හිටියා. රිවිරස, ජයසිකුරු ඒ වගේ මෙහෙයුම් වල හිටියා. අවුරුදු මගේ හමුදා සේවය 23ක්. යුද්ධ කාලේ.
මම ඔය අවුරුදු 3යි කියලා ඔබ අදහස් කරන නැති මම අනදෙන් නිලධාරී හැටියට හිටපු කාලේ ඇත්තටම මම ඇත්තටම අවුරුදු 4ක් අනදෙන් නිලධාරී හැටියට සේවය කළා තියෙනවා. එක අවුරුද්දක් 8 වෙනි බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවට අනෙදුන්නා. තව අවුරුදු 3ක් 4 වෙනි බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවට. මම පටන් ගත්තේ ත්‍රිවිධාස 2 ක්‍රියාන්විතයෙන් අවසන් කළේ ජයසිකුරු ක්‍රියාන්විතයෙන් මුළු කාල සීමාවම සටන් පෙරමුණේ තමයි හිටියේ. යුද්ධෙත් එක්ක තමයි හිටියේ. දැන් යුද හමුදා මූලස්ථානයට එන්නේ කොයි කාලෙද කවුරු විදිහටද? මම 4 වෙනි බලඇණිය ඔය මේ ජයසිකුරු ක්‍රියාන්විතයේ පස්සේ යුද හමුදා මූලස්ථානයේ මනෝමෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී එක තනතුරට මාව තෝරගන්නවා. ඒ කාලේ හිටපු යුද හමුදාපති ජෙනරල් ශ්‍රීලාල් වීරසූරිය මැතිතුමා. එතුමා මාව පුද්ගලිකව හඳුනාගත්තා ඔය ජයසිකුරු ක්‍රියාන්විතය යන කාල සීමාව තුළ 4 වෙනි බලඇණිය විශේෂ දක්ෂකම් රාශියක් පෙන්වුවා. ඇත්තටම 1998 සැප්තැම්බර් 28 වෙනිදා මාන්කුලම් නගරයට ඇතුළුන ඒ ප්‍රහාරයේ ඉස්සෙල්ලාම ඇතුළුනේ මගේ බලඇණිය 551 වෙන බලසේනා බ්‍රිගේඩ් එකට අයිති වෙලා තිබුණේ. ඒතකොට ඊට අමතරව 98 අගෝස්තු 12 වෙනිදා කොටි සංවිධානයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. මාන්කුලම් බටහිර ඉදිරි ආරක්ෂක වලල කඩාගෙන ඇතුළට ආවා. ඒක අපි තනිකරම 4 වෙනි බලඇණිය මේ හරහට ඉඳලා ඒක නැවැත්තුවා. ඒවා එතුමාට මතක තිබුණා. මොකද එතුමා තමයි ඒ කාලෙ වෙද්දී ඕවර්ऑල් ඔපරේෂන් කමාන්ඩ් හිටියේ. එතුමාව ගත්තා ඔය මේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයට. ප්‍රධාන මාණ්ඩලික නිලධාරී පළවෙනි තනතුරට. ග්‍රේඩ් 1 ස්ටාෆ් ඔෆිසර්. දැන් වන්‍ය ආරක්ෂක සේවා මූලස්ථානයට නැවත ගියේ කොයි කාලෙද? 2002. 2002. එතකොට දැන් ඔබතුමා අවුරුදු 23ක හමුදා ජීවිතයට සමුදුන්නේ කොයි කාලෙද? 2003 අවුරුද්දේ. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ මම බහුජාතික සමාගමක සමූහ ආරක්ෂක උපදේශක හැටියට තවත් අවුරුදු 5ක් සේවය කළා. එහෙම කරන අතරේ මට මේ ඔය ලෝකේ ඉන්න හොඳම පුහුණු කරුවන්ගේ ඒ සමාගම හුඟක් පොහොසත් සමාගමක්. ඉතින් ඒගොල්ලෝ ට්‍රේනින් වලට ගොඩාක් වියදම් කරනවා. ස්ටාෆ් ඩෙවලොප්මන්ට් වලට. ඉතින් ඇත්තටම හුඟක් අය මේ අපේ මැනේජීරියල් කැටගරි එකේ හිටපු අය ඒ ට්‍රේනින් වලට යන්න කැමති නැහැ. ඒගොල්ලන් ඔෆිස් එකේම ඉන්න අර රුටීන් ලයිෆ් එක ගත කරන්න තමයි කැමති. මම ඒ අපිට ඉල්ලන්න පුළුවන් එනවා මේ ඊමේල් එක. ඉතින් මම හැම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකටම ඉල්ල යනවා. මට මේ ට්‍රේනින් පිළිබඳ මේ අවබෝධයක් ලැබුණා. ඊට පස්සේ මම කල්පනා කරා අපිට කොච්චර දේවල් තියෙනවද කියන්න. ඊළඟට ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිංහල ඔඩියන්ස් එකට සිංහලෙන් කතා කරන ට්‍රේනර්ස්ලා අඩුයි. එතකොට මම භාෂා දෙකම හැන්ඩල් කරනවා. නමුත් මම සිංහල ඔඩියන්ස් එකට සිංහල ඉංග්‍රීසි දෙකටම කතා කරන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කතා කරන්න ඒගොල්ලන්ගේ මෘදු නිපුණතා. එතකොට ඔබ මා හඳුනා දීමේදී කිව්වා වගේ නායකත්ව ප්‍රවර්ධනය එක්සිකියුටිව් ඩෙවලොප්මන්ට් කියන විෂය ඕවා සම්බන්ධව මේ අපිට කොච්චර දේවල් මේ ට්‍රේනින් කරන්න පුළුවන්ද කියන එක මට හිතුණා. ඊට පස්සේ මම අවුරුදු ඒ වෙනකොට 28ක් වැඩ කරලා තිබුණේ හෙම්බත් මේ මට හිතුණා දැන් ඇති කියලා. ඒ කියන්නේ ඔබතුමා ගියේ පීක් ටයිම් එකේ ගෞරවාන්විත සමුගැනීමක් කිව්වොත් නිවැරදි. ඔව්. ඔබ ඊටමත් ආඩම්බරෙන් ඔව් කිව්වා. ඔබ කිසියම් දෙයකින් සමුගත යුත්තේ පීක් එකේදී. ඒ කියන්නේ අපි එළවණකම් ඉන්න හොඳ නැහැ. එළවණකම් ඉන්න හොඳ නැහැ. ඔබ ක්‍රිකට් අපි කියන්නකෝ. ක්‍රිකට් හරි වෙනත් ඕනම දෙයක ඔබ කලා ශාස්ත්‍රයේ හරි ඔබ සමුගත යුත්තේ අභිමාණයෙන් පීක් එකේ ඉද්දී. යන්න කියනක ඉන්න හොඳ නැහැ. ඔබතුමා සමුගන්නකොට ඔබතුමාගේ තනතුර ලුතිනන්ට් කර්නල්. ඔව්. හොඳයි අපි ඔබතුමා පිළිබඳව තවත් තොරතුරු කතා කරමු. ඔබතුමාගේ මේ කැමැත්තත් අහලා මේ ගීතය ගායනා කරන්නේ WD අමරදේව, ගීතය රචනා කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, සංගීතය ආර් මුත්තුසාමිගෙන්. අපි අහමු ගීතය. ඉරහඳ පායන ලෝකේ
ලෝකය අතරේ සැප දුක සමබර වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබර වේ උකුලේ ළමැදේ සමබර උසුලන උකුලේ ළමැදේ සමබර උසුලන ගැමිලිය යන ගමනේ මුදු බඳ නැලවෙනසේ කඳු වැටි ගංගා සාගර එකසේ කඳු වැටි ගංගා සාගර එකසේ පොළොවට සමවර වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමවර වේ වැඩිවන ආශා මැනලන වේගේ වැඩිවන ආශා මැනලන වේගේ ජීවන මඟ කලමේ ඒකම රස මුසුවේ මහමඩ වගුරේ වනවිල් මතුවේ මහමඩ වගුරේ වනවිල් මතුවේ පියුම් පිපිනට වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමවර වේ මේ ගීතේ අහගෙන ඉන්නකොට ඔබතුමාට මොකද හිතුනේ? ඔය ගීතේ කියන්නේ ජීවිතය පිළිබඳ අවසාන සමුච්චිත සම්පින්ඩනය ඔක කියන්නේ. ඒ කියන්නේ මේ ජීවිතය කියන්නේ සැප දුක සමබර වෙලා යන සිදුවීමක්. ඒක මේ ලස්සන්ට ඔය රචකයා සමාන කරලා තියෙනවා වතුර එකක් අරගෙන යන ගැමිලියකගේ බඳ නැලවෙන දෙපැත්තට යන ආකාරයට තමයි ජීවිතයේ දුක සැප දෝලණය වන්නේ කියන එක තමයි ඔකෙන් කියන්නේ. මේක සැප විතර බලාපොරොත්තු වෙන්න බෑ දෙකම හම්බ වෙනවා. දුකත් බලාපොරොත්තු වෙන්න ඕනි. අද අපේ ආරාධිත අමුත්තා මානව හැකියා නායකත්ව සහ මෘදු නිපුණතා පුහුණුකරු ලේඛක ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න මහතා. දැන් ඔබ ප්‍රධාන ධාරාවන් 3ක් මෙහෙවනවා. මෘදු නිපුණතා මානව හැකියා ප්‍රවර්ධන නායකත්ව ප්‍රවර්ධන. දැන් පුද්ගලයෙකුට පුද්ගල නායකත්වයේ පිළිබඳව අදහසක් ලැබෙන්නේ කොහොමද? මේ හැමදේම අපි ඔළුවෙන් ගන්න තීරණයන්නේ. මනුෂ්‍යයා මෙහෙය වෙන්නේ මේ ඔළුවේ හටගන්න කිසියම් අදහසකින්නේ මනෝපුබ්බංගම ධම්මා කියලානේ පටන් ගන්නෙ. එතකොට ඔබේ ජීවිතයේ කිසියම් අපේක්ෂිත ඉලක්කයක් හෝ අපේක්ෂිත දිශාවකට වෙනසක් කරන්න අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ සිතන ආකාරයේ වෙනසක් කරන එක. වෙන කිසිම ක්‍රමයක් නැහැ. පුද පූජා පැවැත්වීම් වලින් දෙවි දේවතාවරුන්ගෙන් ඉල්ලා සිටීම් වලින් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතය වෙනස් කරන්න ඕනේ කියන අදහස සහ ඒ සඳහා නිශ්චිත නිවැරදි ඉලක්ක මනෝචිත්‍රණ ඒ ඔස්සේ ඔබේ දුෂ්කර කැපවීම් ඒ දේවල් වලින් පමණ ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ. දැන් ජීවිතය කියන්නේ සමහර වෙලාවට විසඳුම් සොයාගන්න බැරි ප්‍රහෙලිකාවක් කියලා අපි අහලා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. දැන් එතනදී කෙනෙකුට ජීවිතය කළමනාකරණය කරගන්න මේ පුහුණු වීම ඉවහල් වෙනවද? ඔව් ඒවා තමයි මේ ඇත්තටම තියෙන්නේ මේ වගේ දේවල්. ජීවිතය අභියෝග හමුවේ ජීවිතය කළමනාකරණය කරන්නේ කෙසේද කියන එක. දැන් ඔබතුමා විදේශ පුහුණු වීම ලැබලා තියෙනවද? ඔව්. මම යුද්ධ හමුදාවේ ඉන්න කාලේ මම පාකිස්තානයේ පුහුණු වෙලා තියෙනවා. ඊට අමතරව අවස්ථා දෙකක් ඉන්දියාවේ මේ පුහුණු වීම ලැබලා තියෙනවා. දැන් මේ දේවල් වලට අමතරව ඔබතුමා ඇත්තම
ලේඛකයෙක් පොත් දෙකක් රචනා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ පොත් දෙක ජීවිතය තිලිනියකි. එයින් කළ හැකි උපරිමය කරන්න කියලා තමයි තියෙන්නේ. අනෙක් පොත තමයි මිනිසුන් මෙහෙයවීමේ කලාව. සාර්ථක නායකයින් වීම සඳහා ආකර්ශනීය නායකත්වයේ රහස් තියෙනවා. ඇත්තෙන්ම මම හිතන්නේ ඔබ කියවිය යුතුම පොත් දෙකක් මේ ග්‍රන්ථ දෙක ගැනත් ඔබතුමා කියන්න අපිට. ඔය ඇත්තටම මේ ඔය ජීවිතය තිලිනයකි කියන පොත මම ලිව්වේ ඔක සම්පූර්ණ ජීවිත මාර්ගෝපදේශන ලයිෆ් කෝචින් සබ්ජෙක්ට් එකක්. ඉතින් එක එක්කෙනා එක එක මාර්ගෝපදේශන කියනවා. මගේ පොතත් කියවලා බලන්න. පුංචි ආරාධනයක්. ඔව් ඔව්. මේ එක එක්කෙනා එහෙම තැන් තැන් වලින් අහුලාගත්ත දේවල් වලින් තමයි ඔබේ ජීවිතය කිසියම් තැනකට යවෙන්නේ කියන එක තමයි මම කියන්නේ. ජීවිතයේ තිලිනීක කියන පොතේ මෙහෙම සඳහන් වෙනවා ජීවත් වීම දුෂ්කරයි. ඒ ජීවිතයේ අතිශයින්ම සුන්දර අත්දැකීමකි. හැකිතරම් නිවැරදිව ජීවිතය අවබෝධ කරගන්න කියලා. ඔව්. ඔබතුමාගේ විවේකයේ ගත වෙන්නේ කොහොමද? මම හුඟක් කියවනවා මොකද මගේ ඔය මම කරන පුහුණු වැඩසටහන් වලට අවශ්‍ය තොරතුරු සොයන්න සහ චිත්‍රපට බලනවා සින්දු කියනවා මගේ කැරෝකේ සෙටප් එකක් හරි කරගෙන තියෙනවා මම වැඩ කරන තැනත් මගේ පුද්ගලික ඔෆිස් එකේ. ඉතින් මට ආතතිය ආපු ගමන් මම කැරෝකේ සින්දුවක් කියනවා. ඔබතුමාගේ ආදරණීය බිරිඳ සහ දරුවන් ගැනත් මතක් කරන්න. මගේ බිරිඳ ගුරුවරියෙක් එයා මේ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ හිටපු නායිකාවක් උදේනි ප්‍රියදර්ශිනී විජේතුංග. එතකොට මගේ වැඩිමහල් දිනිය යුදිරා කරුණාරත්න කැලණි විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ඉගෙන ගන්නවා. මගේ පුතා මිරාජ් කරුණාරත්න ඌ මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටින DSN නායක විද්‍යාලයේ. හොඳයි. ඔබතුමා ලබාගෙන තියෙන මේ අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් අපේ සමාජයට දෙන පණිවිඩය මොකද්ද? මම කියන්නේ ඔබට පුද්ගලික වශයෙන් දැන් සමාජයේ ප්‍රගමණය වෙන්නේ පුද්ගලයෝ වශයෙන්ුත් අපිට කළ හැකි උපරිමයේ කිරීමෙන් පමණයි. ඒතකොට අපි අපේ සමාජයේ කිසියම් තැනක නැවතිලා තියෙන්නේ පුද්ගලයෝ වශයෙන් අපි පසුබාලා ඉන්නවා. ඉතින් ඔබේ ජීවිතය ඔබ කළ හැකි උපරිමය කරන්න ඔබ උත්සාහ කළ යුතුයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබේ අවධානය යොමු ඇති පරාසයෙන් ඔබේ මනස එළියට අරගෙන වඩා පුළුල් පරාසයකට ඔබේ අවධානය යොමු කරන එක. ඔබතුමා මතක් කළ කතාවකින් කොටසක් මම කියන්නම්. ඔබ යන්න හදන ගමනට වඩා ජීවිතය ඔබව හරවන ගමන හොඳයි. ඔබ යන්න හදන ගමනට වඩා ජීවිතය ඔබව හරවන ගමන හොඳයි. මෙතුමාගේ ජීවිතේ මේ තරම් සුබවාදී ගලාගෙන යන්නේ මං හිතන්නේ ඒ හේතුව නිසාම විය යුතුයි. ඒ ජීවිතේ කියවනකොට ඔබටත් මටත් පොදුවේ අපේ සමාජයට ගන්න පුළුවන් ආදර්ශ ඕන තරම් තිබුණා. එමනම් තවත් කාලයක් අපේ රටට අපේ සමාජයට සේවය කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබතුමාට නිරතුරුව අපි ප්‍රාර්ථනා කරමු. ඔබතුමාට චිරං ජයතු. අද අපේ ආරාධිත අමුත්තා මානව හැකියා නායකත්ව සහ මෘදු නිපුණතා පුහුණුකරු ලේඛක ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න මහතායි. ඔබතුමාට අපේ ස්තුතිය හිමි වෙනවා. අද ආරාධිත අමුත්තා වැඩසටහනට සහභාගී වුණාට බොහොමත්ම ස්තුතියි. ඔබතුමීටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටත් මේ වැඩසටහනට මාව කැඳවීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මුහුණු පොතින් ඔබ හා සම්බන්ධ වෙන්නට නව මාධ්‍ය සහාය ලබා දුන්නේ ජගත් කිත්සිරි නවරත්න. නිෂ්පාදන සහාය විමුක්ති ඉරෝෂණ. අද ආරාධිත අමුත්තා නිෂ්පාදනයේ සහාය ඉදිරිපත් කිරීම උදේරාණී වික්‍රමසිංහ. හමුවෙමු තවත් දවසක. ඔබට සුබ දවසක්. අප්‍රතිහත ධෛර්යයෙන් ලෝකයේ ජයගත් මිනිසුන්. සමාජය වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිසුන්. සත්‍යය වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිසුන්. ඔබ හමුවට එන ආරාධිත අමුත්තෙකු සමග